Welcome to Samanyapa YouTube channel. කොච්චර වෙලාවක් යනවද කොච්චර කාලයක් යනවද මේ හා සම්බන්ධවයි අද දවසේ අපි පාඩමින් සාකච්ඡා කරන්නේ. නමුත් ඊට අමතරව බොහෝ දේ සුපුරුදු පරිදි සාකච්ඡා කරනවා. පාඩමේ මුල ඉඳන් අවසානයේ දක්වා රැඳී සිටින ඔයාට මේ සියල්ල ඉතා පහසුවෙන් ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. හේතුව උදාහරණ සහිතව සාකච්ඡා කරන බැවින්. How long does it take? How long does it take? කොච්චර වෙලාවක් කාලයක් යනවද? කොච්චර වෙලාවක් යනවද? යම් දෙයක් කරන්න සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් යනවද? අන්න ඒ අදහස තමයි මේකෙන් දෙන්නේ. How long does it take? How long does it take? අපි මෙතනදී does කියන උපකාරක ක්‍රියාවයි පාවිච්චි කරන්නේ. How long does it take? How long does it take? කොච්චර වෙලාවක් එහෙම නැත්නම් කොච්චර කාලයක් ගත වෙනවද? දැන් මේ වගේ දෙයකට උත්තර දෙන හැටිත් අපි දැනගන්න ඉපැයි. ඒ නිසා අපි කියනවා මෙහෙම. විනාඩි 10ක් විතර ගත වෙයි. It takes around 10 minutes. එහෙම නැත්නම් කියන්න පුළුවන් about කියන preposition එක පාවිච්චි කරලා. It takes about 10 minutes. It takes about 10 minutes. How long does it take? How long does it take? කොච්චර කාලයක් ගත වෙයිද? කෙනෙක් කියනවා මෙහෙම. වැඩි වෙලාවක් එහෙම නැත්නම් වැඩි කාලයක් යන්නේ නැහැ. It doesn't take much time. වැඩි වෙලාවක් යන්නේ නැහැ. It doesn't take much time. අපි මේ much time වගේම භාවිත කරන්න පුළුවන් තවත් පදයක් තමයි long කියන වචනය. It doesn't take long. වැඩි කාලයක් යන්නේ නැහැ. It doesn't take long. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් long කියන්නේ දිගයි කියන එකනේ. long කියලා කියන්නේ දිගයි. ඔව්. මේක නාම විශේෂණ පදයක්. How long is this? මේක කොච්චර දිගද? How long is this river? මේ ගංගාව කොච්චර දිගද? How long is this? දැන් පැහැදිලිද? එතකොට මේක කොච්චර දිගද කියන අර්ථය සඳහා අපි භාවිතා කරනකොටත් long තමයි යොදාගන්නේ. හේතුව long කියන්නේ නාම විශේෂණ පදයක්. දිගයි කියන අර්ථය. ඒ වගේම ඔබ දැනගත යුතු අනිත් කාරණාව තමයි long කියන වචනේ යොදා ගන්නවා ක්‍රියා විශේෂණ පදයක් ලෙස. ක්‍රියා විශේෂණ පදයක් ලෙස as an adverb. The word long can be used as an adverb. ක්‍රියා විශේෂණයක් ලෙස යොදා ගන්න පුළුවන්. අපි මේ long කියන වචනය මේ වාක්‍ය තුලදී භාවිතා කරලා තියෙන්නේ ක්‍රියා විශේෂණ පදයක් ලෙස. It doesn't take ගන්නේ නැහැ. ගත වෙන්නේ නැහැ. long වැඩි කාලයක්. අන්න එහෙමනම් long කියන්නේ කල් ගත වෙනවා. කල් ගත වෙනවා කියන්න තමයි අපි long කියන ක්‍රියා විශේෂණ පදය භාවිතා කරන්නේ. එහෙමනම් මෙතනදී it doesn't take long කියන්නේ වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. වැඩි වෙලාවක් කාලයක් ගත වෙන්නේ නැහැ කියන තමයි අපි කියන්නේ it doesn't take long කියලා. එතකොට long කියන පදය මේ වාක්‍ය තුලදී ඉටු කරන කාර්ය වෙන්නේ ක්‍රියා විශේෂණයක කාර්ය. මෙන්න මේක ඔයා හොඳින් මතක තියාගන්න ඕනේ. සාරාංශගතව කිව්වොත් long කියන වචනේ අපි පාවිච්චි කරනවා දිගයි කියන අර්ථය ගැනීමට. එතකොට ඒක නාම විශේෂණ පදයක්සේ භාවිතා කරනවා. long කියන පදයම අපි පාවිච්චි කරනවා කල්ගත වෙනවා කියන අර්ථය ගන්නටත්. එතකොට ඒක ක්‍රියා විශේෂණ පදයක් ලෙසයි භාවිතා කරන්නේ. මෙන්න මේ වාගේ අපූර්ව දේවල් බොහෝමයක් ඉගෙන ගන්න ඔයා අනිවාර්යයෙන්ම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න ඕනේ. It doesn't take much time to learn this pattern. It doesn't take much time to learn this pattern. ඒ කියන්නේ මේ රටාව ඉගෙන ගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. මේ රටාව ඉගෙන ගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඔයා උනන්දුවෙන් ආශාවෙන් කැපවීමෙන් මේ පාඩම හොඳින් ශ්‍රවණය කරනවා නම් නියත වශයෙන්ම ඔයාට වැඩි වෙලාවක් යන්නේ නැහැ මේ රටාව තේරුම් ගන්න. It doesn't take much time to learn this pattern. It doesn't take much time to learn this pattern. මේ pattern එක තේරුම් ගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ.
අපි මේක පැටර්න් කියලා ශබ්ද කරනකොට බ්‍රිටිෂ් ඉංග්‍රීසි වලින් ඒ වගේම මේක උච්චාරණය කරන්න පුළුවන් පැටර්න් කියලා. පැටර්න් කියලා කියපුවාම ඒක ඇමරිකන් ප්‍රොනන්සියේෂන් එක. මේ දෙආකාරයෙන්ම දැන ගැනීම ඔබට වැදගත් වෙනවා. It doesn't take much time to learn this pattern. ඔබට මේම පැටර්න් එක ඉගෙන ගන්න, මේ රටාව ඉගෙන ගන්න වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ. It doesn't take long to learn this pattern. මේ රටාව ඉගෙන ගන්න වැඩි කාලයක් එහෙම නැත්නම් වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ. මෙන්න තවත් ආකාරයකට. It doesn't take long to learn this pattern. ඔයා දන්නවා දැන් long කියන වචනේ ඉදිරියට තියෙන්නේ ක්‍රියා විශේෂණ පදයක් ලෙස. It doesn't take long. වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. It doesn't take long to learn this pattern. බොහෝ අය අහන ප්‍රශ්නයක් තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ගොඩක් කල් ගත වෙනවද කියලා. ඔව්. ඒක තීරණය වෙන්නේ ඔයා වැඩ කරන තාලය කැප වෙන ආකාරය අනුව. ඒ නිසා මෙහෙම කියන්න පුළුවන් අපිට උත්තරයක් විදියට. ඔයා මහන්සි වෙලා වැඩ කළොත් ඉංග්‍රීසි ඉගෙන ගන්න වැඩි කල් යන්නේ නැහැ. ඔයා මහන්සි වෙලා වැඩ කළොත් ඉංග්‍රීසි ඉගෙන ගන්න වැඩි කල් යන්නේ නැහැ. වැඩි කාලයක් යන්නේ නැහැ. It doesn't take long to learn English if you work hard. It doesn't take long to learn English if you work hard. If you work hard. ඔයා මහන්සි වෙලා වැඩ කළොත්. It doesn't take long. වැඩි කල් ගත වෙන්නේ නැහැ. මොකටද? To learn English. ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඔයා මහන්සි වෙලා වැඩ කළොත් ඉංග්‍රීසි ඉගෙන ගන්න වැඩි කල් යන්නේ නැහැ. It doesn't take long to learn English if you work hard. It doesn't take long to learn English if you work hard. ඕකම අපිට අනිත් පැත්තට කියන්නත් පුළුවන්. If you work hard කියන කොටස මුලට අරගෙන. If you work hard, it doesn't take long to learn English. If you work hard, it doesn't take long to learn English. මෙතනදී අපි මතක තියාගෙන ඉන්න ඕනේ ලියනකොට මේ වාක්‍ය මැදට කමාවක් එනවා. නමුත් ඊට කලින් කියපු වාක්‍යයේදී අපි මැදට කමාවක් දාන්නේ නැහැ. If you work hard, it doesn't take long for you to learn English. මේ මොකද්ද කියලා තියෙන්නේ? අර වාක්‍යෙම පොඩ්ඩක් දීර්ඝ කරලා. ඔයා මහන්සි වෙලා වැඩ කළොත් ඔයාට අන්න මේ පදයේ වැඩියෙන් එකතු කරලා තියෙනවා. ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න වැඩි කල් ගත වෙන්නේ නැහැ. If you work hard, it doesn't take long for you. ඔබට for you ඔබට for you කියන්නේ පා නිවැරදි උච්චාරණය for you ඔබට. ඔවුන්ට for them. ඔවුන්ට for them. අපට for us කියලා කතා කරනකොට කියවෙනවා. for us. ඔහුට for him. ඇයට for her. ඇයට for her. එහෙනම් පුජ්‍යලෙකුගේ නමක් දැම්මොත් for supun. ඔය විදිහට නමක් යොදා ගන්න අපිට හැකියාව තියෙනවා. If you work hard, it doesn't take long for you to learn English. ඔයා මහන්සි වෙලා වැඩ කළොත් ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න වැඩි කල් යන්නේ නැහැ. ඕකම අපි අනිත් පැත්තට කියනවා. It doesn't take long for you to learn English if you work hard. මේ වාක්‍යයේදී if you work hard කියන එක අවසානයේටයි යොදලා තියෙන්නේ. අර මම මුලින් කිව්වා වගේ මෙතනදී වාක්‍ය මැදට කමාවක් එන්නේ නැහැ හේතුව if කියන වචනය මැදින් යෙදিলা තියෙන නිසා. It doesn't take long for you to learn English if you work hard. ඔයා මහන්සි වෙලා වැඩ කළොත් ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න වැඩි කල් යන්නේ නැහැ. ඔයා දිනපතාම පුහුණු වීම පවත්වාගෙන ගියොත් ඔයාට ඉංග්‍රීසි කතා කරන්න වැඩි කල් ගත වෙන්නේ නැහැ. ඔයා දිනපතාම පුහුණු වීම පවත්වාගෙන ගියොත් ඔයාට ඉංග්‍රීසි කතා කරන්න වැඩි කල් යන්නේ නැහැ. අපි මේක කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? අපි කොටස් කරගෙන ඉගෙන ගමු. It doesn't take long. වැඩි කල් ගත වෙන්නේ නැහැ. කාටද? For you. ඔයාට. For you. ඔබට. මොකටද? To speak English. ඉංග්‍රීසි කතා කරන්නට. To speak English. ඉංග්‍රීසි කතා කරන්නට. If you keep practicing. අන්න. Keep practicing කියන්නේ පුහුණු වීම. Practicing කියන්නේ පුහුණු වීම. Keep පවත්වාගෙන යනවා. එහෙනම් මෙතනදී කියන්නේ keep කියන්නේ පවත්වාගෙන යනවා. එහෙනම් පුහුණු වීම පවත්වාගෙන යනවා නම් daily දිනපතා ඉංග්‍රීසි කතා කරන්න ඔයාට වැඩි කල් ගත වෙන්නේ නැහැ.
It doesn't take long for you to speak English if you keep practicing daily. It doesn't take long for you to speak English if you keep practicing daily. ඔයා දිනපතාම පුහුණු වීම පවත්වාගෙන යනවා නම් ඔයාට ඉංග්‍රීසි කතා කරන්න වැඩි කල් ගත වෙන්නේ නැහැ. මේක තමයි පරම සත්‍ය. ඒ නිසා ඔයා හොඳින් පුරුදු පුහුණු වීම කරන්න. ඉංග්‍රීසි ඉගෙනගෙන පමණක් මදි. ඒක පුරුදු පුහුණු වීම කරන්නත් ඕනේ. අකණ්ඩව දිනපතාම කරගෙන යන්නට අවශ්‍යයි. එතකොට ඔය බෑ කියන ඕනෑම කෙනෙකුට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ඇති වෙනවා. හොඳයි. එහෙමනම් දැන් බලමු අපි පසුගිය වීඩියෝ දෙකෙන් සාකච්ඡා කළ පාඩමත් අද දවසේ සාකච්ඡා කරන පාඩමෙත් සාරාංශය මොකක්ද කියලා. ඊටාම සරලයි. මේ බලන්න. How long will it take කියලා ප්‍රශ්නයක් අහනවා නම් ඒකේ තේරුම කොච්චර කාලයක් නැත්නම් කොච්චර කල් යාවිද? කොච්චර කල් යයිද කියලා අහන්නයි අපි ඒක අහන්නේ. එතනදී අපි මතක තියාගෙන ඉන්න ඕනේ will කියන උපකාරක ක්‍රියාවයි භාවිතා කරන්නේ ප්‍රශ්නය අහනකොට. How long will it take කියලායි අපි ප්‍රශ්නය අහන්නේ. එතකොට එවැනි ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නත් ඕනේ ඒ විදිහටම තමයි. It will take කියලායි උත්තරෙත් ආරම්භ කරන්නේ සාමාන්‍යයෙන් අපි. මේක අතීත කාලයේදී කොහොමද ලියන්නේ? එහෙම නැත්නම් අතීත කාලයෙන් කොහොමද අපි මේ ප්‍රශ්නේ අහන්නේ? සුළු දෙයක් කරන්න තියෙන්නේ. How long කියලා will වෙනුවට අපි did කියන උපකාරක ක්‍රියාව ප්‍රයෝජනෙට ගන්නවා. උදව්වට ගන්නවා. How long did it take? How long did it take? මතක ඇතිනේ did it කියවනකොට did it. Will it කියවනකොට will it. මෙන්න මේ විදිහට ඉගෙන ගන්න. පුරුදු පුහුණු වීම කරන්න. How long will it take? How long did it take? How long did it take කියන්නේ කොච්චර කාලයක් ගත වුණාද? කොච්චර කාලයක් ගියාද? ඉතින් එවැනි ප්‍රශ්නයකට උත්තර දෙනකොටත් අතීත කාලයෙන්මයි අපි උත්තරය ආරම්භ කරන්න ඕනේ. ඒ නිසා අපි it took කියලා take කියන ක්‍රියාවේ අතීතයේ වන took පාවිච්චි කරනවා. දැන් අපි අද දවසේ සාකච්ඡා කළේ වර්තමාන කාලයේ මේක කොහොමද අහන්නේ කියලා. අන්න එතනදී අපි පාවිච්චි කරන්නේ it සමග does කියන උපකාරක ක්‍රියාව. does කියන උපකාරක ක්‍රියාව. How long does it take? කොච්චර කාලයක් යනවද? අන්න එවැනි ප්‍රශ්නයකට උත්තර දෙන්නත් ඕනේ. නම් ඒ කාලයට ගැලපෙන විදිහටමයි it සමග දෙන්නේ takes කියන ක්‍රියාපදය. takes කියන ක්‍රියාපදය. එහෙමනම් මෙවැනි ප්‍රශ්නයකට උත්තර දෙන්න ඕනේ it takes කියලා. කොච්චර කාලයක් යාවිද කියලා අපි කොහොමද අහන්නේ? How long will it take? කොච්චර කාලයක් ගියාද? How long did it take? කොච්චර කාලයක් යනවද? How long does it take? එහෙමනම් ප්‍රශ්න අහන හැටිත් ඊට පිළිතුරු දෙන හැටිත් අද දවසේදී ඕගොල්ලෝ ඉගෙන ගත්තා. එහෙමනම් මෙවැනි අගනා වටිනා ප්‍රායෝගික වැදගත්කමකින් යුක්ත පාඩම් රැසක් ඉදිරියට ගෙනෙනවා. ඔයා මාත් එක්කම රැඳිලා ඉන්න. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ පාඩමෙන් ඔයාට ලොකු ප්‍රයෝජනයක් අත් වුණා කියලා හිතනවා නම් like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාට අවශ්‍ය නම් මගේ online spoken English class එකකට එකතු වෙලා හොඳින් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගනිමින් ප්‍රායෝගිකව පුහුණු වෙමින් ඉංග්‍රීසි කතා කිරීම පුහුණු වීම කරන්නට හැකියාව තියෙනවා. ඒ සඳහා ඔබට ඉන්ඩිවිජුවල් ක්ලාස් එකකට හෝ කුඩා කණ්ඩායම් පන්තියකට මේක සැබවින්ම කුඩා කණ්ඩායමක්. කණ්ඩායමක් සඳහා බඳව ගන්න සිසුන් 10 දෙනයි. ඉතින් සැබවින්ම මේක කුඩා කණ්ඩායමක් වන නිසා ඔයාට බයක් නැතුව ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන්න පුළුවන්. ළඟදීම ආරම්භ කිරීමට නියමිත කණ්ඩායම් පන්තිය සඳහා ඔබට එකතු වෙන්නට හැකියාව තියෙනවා. ඔබේ අවශ්‍යතාවය පැහැදිලි කරමින් 071112262ට දැන්ම WhatsApp voice message එකක් යොමු කරන්න. So thank you everyone for listening to me. I'm coming back with my next video. Until then, bye for now.